අයිබෝල් ළමයි අද අපේ 7 වෙනි දවසේ අපි එක දිගට දවස් 7ක් ගණන් හදුවා. තව දවස් 14ක් අපි මේ වැඩේ එක දිගටම කරගෙන යනවා. හොඳයි. ABCD රුජුකෝණාශ්‍රයේ AB දිග සෙන්ටිමීටර් 15ක් BC දිග සෙන්ටිමීටර් 8ක් නම් අපෙන් අහනවා AC ගේ දිග කොච්චරද කියලා. මේ දිග සෙන්ටිමීටර් 15ක් කියලා කියනවා අපිට. BC කියන දිග සෙන්ටිමීටර් 8ක්. එහෙනම් අපෙන් අහන්නේ AC කියන පාදයේ දිග. AC කියන පාදයේ තියෙන්නේ මේ විදිහට. අපි දන්නවා මෙතන පැහැදිලිවම ඍජුකෝණික ත්‍රිකෝණ දෙකක් ලැබෙනවා. ඍජුකෝණික ත්‍රිකෝණයක පාදයක දිග අපිට හොයාගන්න පුළුවන් පහසුවෙන්ම. පයිතගරස් සම්බන්ධය යෙදුවා නම් කර්ණය AC ගේ වර්ගය සමාන වෙනවා 15 වර්ගයටයි 8 වර්ගයටයි. 15 වර්ගයේ 225යි 8 වර්ගයේ 64යි. මේ දෙන්න සුළු වුණාම 289යි. යාගේ වර්ගමූලය අපි ගන්න ඕනේ. AC ව හොයන්න ඕනේ හින්දා. එහෙනම් AC ගේ දිග සෙන්ටිමීටර් 17ක් විදිහට තමයි නිවැරදි උත්තරේ ලැබෙන්නේ. හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 25ක් වූ ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක් තමයි රූපේ තියෙන්නේ. ඒකේ දිග 6ක් නම් සෙන්ටිමීටර් 6ක් නම් පරිමාව අපෙන් අහනවා. පරිමාව ලබා ගන්න පුළුවන් ඒකාකාර හරස්කඩක් තියෙන හින්දා වර්ගඵලය අපි ගුණ කරනවා. උසෙන් එහෙම නැත්නම් වර්ගඵලය අපි ගුණ කරනවා දිගෙන්. ගානේ දීලා තියෙනවා අපිට වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 25ක් දිග සෙන්ටිමීටර් 6ක්. මේ දෙන ගුණ වුණාම වර්ග සෙන්ටිමීටර් 100 ඝන සෙන්ටිමීටර් 150ක් තමයි මේකේ පරිමාව වෙන්නේ. x එකතු කිරීම 2y9යි 2x එකතු කිරීම y6යි නම් මේක විසඳීමකින් තොරව තමයි අපිට x එකතු කිරීම y ගේ අගය හොයන්න තියෙන්නේ. එතකොට මේ වගේ ගාණක් විභාගයට ලැබුණොත් විසඳීමෙන් තොරව හදන ගාණක් නම් අපි කරන්නේ මේ සමීකරණ දෙක එකතු කරනවා. එහෙම නැත්නම් කරන්න තියෙන්නේ මේ සමීකරණ දෙක අඩු කරන එක. එච්චරයි කරන්න ඕනේ. දෙන්න එකතු කරනවා. එහෙම නැත්නම් දෙන්න අඩු කරනවා. හරි. ක්‍රම දෙකෙන් එකකින් ලැබෙනවා අපිට අනිවාර්යම උත්තරේ. එතකොට මෙතන x දෙන්න සජාතීය පද සුළු වුණාම මෙතන 3x එකතු කිරීම 3y සමානයි 9යි 6යි 15ක් කියලා එනවා. ගණන් හදලා අත්දැකීම් තියෙනවා නම් දෙන්න එකතු කරනවද අඩු කරනවද කියලා පහසුවෙන් ගණිත කර්මත් එක්ක බලලා අපිට තීරණය කරන්න පුළුවන්. එහෙනම් x එකතු කිරීම y ගේ උත්තරේ සුළු කිරීමෙන් තොරව අපිට ලබා ගන්න පුළුවන්. x එකතු කිරීම y ගේ උත්තරේ 5ක් විදිහට. රූපේ දී ඇති තොරතුරු අනුව ත්‍රිකෝණයේ පාද ඇසුරෙන් sin θ හි අගේ ප්‍රකාශනයක් ලියන්නලු. එතකොට අපි දන්නවා sin අගය ලියන්නේ sin θ සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන සම්බන්ධයට. මේ ඍජුකෝණික ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ මේ පාදය. මේක එතකොට සම්මුඛ පාදය. මේක බද්ධ පාදය. එතකොට sin θ කියන එක්කෙනාගේ අගය සම්මුඛ පාදයේ AC කර්ණය AB. ඊට පස්සේ අහන්නේ අපෙන් AB බෙදීම AC බෙදීම BC මගින් AC බෙදීම BC කියලා කියන්නේ AC කියන්නේ සම්මුඛ පාදය BC කියන්නේ බද්ධ පාදය. සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදුවම අපිට ලැබෙන්නේ tan අනුපාතය. එහෙනම් මේ තියෙන්නේ tan θ. ABCD වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය 4ක් AE සහ CE සමානයි නම් සහ CED කියන කෝණයේ අගය අංශක 80ක් නම් x ගේ අගය අපෙන් අහනවා. ඊට පැහැදිලිව පේනවා මෙතන සමද්විපාද ත්‍රිකෝණයක් තියෙනවා. එවනම් මේ සමද්විපාද ත්‍රිකෝණේ මේ කෝණයේ අංශක 50ක් විදිහටත් මේ කෝණය අංශක 50ක් විදිහටත් අපිට ලැබෙනවා. ABCD කියන වෘත්ත චතුරස්‍රයේ BC පාදය
දික් වෙලා හැදිච්ච බාහිර කෝණය තමයි මෙතන 50 කියලා හොයාගෙන තියෙන අපි C වල. එයා සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණයට. එහෙමනම් x ගියාගේ අංශක 50ක් වෙන්න ඕනේ. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ නිසා. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණයක් තමයි ඔය හැදිලා තියෙන්නේ. ගුරු පාරක් සම්පූර්ණයෙන් බොරළු අතුරා සකස් කිරීමට මිනිසුන් 50 දිනකට දින 6ක් ගත වෙනවලු. 50 දිනකට දින 6ක් ගත වෙනවා කියලා තියෙනවා. මිනිසුන් 10 දිනකට දින දෙකකදී පාරෙන් කිලෝමීටර් 3ක ප්‍රමාණයක් බොරළු ඇතිරිය හැකිනම් මිනිස්සු 50 දිනකට දිනකදී නිම කළ හැකි පාරේ දුර කොච්චරද කියලා අහනවා. බොහොම පහසු ගැටලුවක්. මිනිස්සු 10 දිනකට දවස් දෙකකදී කිලෝමීටර් 3යි නම් මිනිස්සු 10 දිනකට එක දවසකදී පුළුවන් වෙන්නේ කිලෝමීටර් 1.5යි. එහෙමනම් මිනිස්සු 50 දිනකට එක දවසකදී මිනිස්සු 10 දිනකට කිලෝමීටර් 1.5ක් නම් ඒ වගේ 5 ගුණයක් තමයි මිනිස්සු 50ක් කියන්නේ. කිලෝමීටර් 7.5ක් තමයි මිනිස්සු 50කට එක දවසකදී නිම කරන්න පුළුවන් වෙන්නේ. පාරේ මුළු දුර කොච්චරද කියලා අහනවා. ගාන අපිට කිව්වා මිනිස්සු 50කට දවස් 6කදී කරන්න පුළුවන් වැඩක් තමයි මේ තියෙන්නේ. මිනිස්සු 50 දෙනෙක් දවසකට කිලෝමීටර් 7.5ක් නිම කරනවා නම් දවස් 6ට හොයාගන්න 6න් ගුණ කරනවා. උත්තරයට ලැබෙනවා කිලෝමීටර් 45ක්. නියමිත දින ප්‍රමාණයට දින දෙකකට කලින් පාරේ වැඩ නිම කළ කිරීම සඳහා යෙදිය යුතු මිනිසුන් ගණන තමයි අපෙන් අහන්නේ. දැන් මෙතන තිබ්බේ මිනිස්සු 50 දිනකට දවස් 6ක් කරන්න පුළුවන් වැඩක්. මේ වැඩේ දැන් දවස් 4කින් ඉවර කරන්න වෙනවා දින දෙකකට කලින් ඉවර කරන්න වෙන හින්දා. මේක නිවැරදි සුළු කරගත්තම අපිට ලැබෙනවා මිනිසුන් 75ක් අවශ්‍ය වෙනවා කියලා මේ වැඩේ දවස් දෙකකට කලින් නිම කරගන්න. මේ B කොටස සමන්ගේ මාසික ආදායම රුපියල් 25000කි 250000කි වාර්ෂික ආදායමෙන් රුපියල් 124ක් ආදායම් බද්දෙන් නිදහස් වන අතර ඉතිරියට 15% බැගින් ආදායම් බදු ගෙවන්න වෙනවා. මේ තියෙන අපිට සමන්ගේ මාසික ආදායම දීලා වාර්ෂික ආදායමෙන් තමයි බදු අය කරන්නේ. එහෙමනම් සමන්ගේ වාර්ෂික ආදායම අපිට හොයාගන්න පුළුවන්. එක මාසයකට 250000යි නම් මාස 12ක් තියෙන හින්දා 250000 අපි ගුණ කරනවා 12න්. එතකොට සමන්ගේ වාර්ෂික ආදායම රුපියල් 130ක් විදිහට අපිට ලැබෙනවා. ඒ 130න් 124ක් ආදායම් බද්දෙන් නිදහස් හින්දා ඉතුරු වෙන 106ට තමයි ආදායම් බදු අය කිරීම සිද්ධ වෙන්නේ. ආදායම් සමන්ගේ ආදායමෙන් 124ක් ආදායම් බද්දෙන් නිදහස්. ඊට අමතරව මෙයා උපයනවා 106ක්. මෙන්න මේ 106ට තමයි 115ක බදු අය කරන්නේ. එමුණ අපිට හොයාගන්න පුළුවන් අය කරන බදු මුදල කොච්චරක්ද කියලා. ලක්ෂ 6ට 115ක් බැලුවම රුපියල් 90000ක් තමයි නිවැරදි උත්තරේ. මේ ප්‍රශ්නේ බලමු අපි. x සමානයි බිඳුව වන විට y හි යගේ අහනවා. x යගේ බිඳුව වෙනකොට y ඉන්නේ මෙතන උඩ y ගියගේ එහෙමනම් 3ක් වෙන්න ඕන. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ y ගියගේ 3යි කියන එක. ඊට පස්සේ ශ්‍රිතේ ධනව වැඩි වන x ගේ පරාසය අහනවා. ශ්‍රිතේ ධනව වැඩි වෙන්නේ මෙන්න මේ කොටසේදී. මෙන්න මෙතනට නිකන් විතරයි. ධනව වැඩි වෙන්නේ. එhmenan එන්නේ පරාසය තමයි අපෙන් අහන්නේ. ඒ පරාසය තියෙන්නේ ඍණ 3 ඉඳලා ඍණ 1 වෙනකම්. තුන්වෙනි ප්‍රශ්න අහනවා වර්ග ශ්‍රිතයේ y සමානයි k අඩු කිරීම x එකතු කිරීම එකේ වර්ගයේ ආකාරයට නම් k හි යගය මෙන්න මේ වර්ග පූර්ණ ආකාරයෙන් දැක්වුවම
මේ තියෙන්නේ උපරිම හෝ අවම අගය. උපරිම එහෙම නැත්නම් අවම අගය තමයි මේ වර්ග පූර්ණ ආකාරයේදී තියෙන්නේ. උපරිමය එහෙම නැත්නම් අවමය. එහෙනම් මේකේ මේ k වලින් පෙන්වන්නේ උපරිමයේ හින්දා උපරිම අගය මේකේ ධන 4යි. ඊට පස්සේ අපෙන් අහනවා ඒ වර්ගජ සමීකරණයේම y වෙනුවට බිඳුව තිබ්බොත් මූල අහනවා. කියන්නේ මේ ප්‍රස්ථාරේ මූල තමයි අපෙන් ඉල්ලන්නේ. x සමානයි ඍණ 3 හෝ x සමානයි ඍණ 1 තමයි මේ ප්‍රස්ථාරේ මූල වෙන්නේ. මූල ලැබෙන්නේ අපිට x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ දෙකේදී. අවසානට අහනවා උපරිමයක් සහිත ශීර්ෂයේ ඛණ්ඩාංකය ඍණ 2 බිඳුව වෙන. දැන් මෙතන ශීර්ෂයේ ඛණ්ඩාංකය ඍණ 1 4. අපිට කියන්නේ ඍණ 2 බිඳුව වන. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ඛණ්ඩාංකය තමයි අහන්නේ. x වර්ගයේ සංගුණක 1 වන වර්ගජිශ්‍රිතයේ සමීකරණය ලියන්න කියලා කියනවා. පොඩි වැරද්දක් වෙලා තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ. ඒක මම හදන්නම්. හරි. පොඩි දෝෂයක් තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ උත්තරේ. මේකට උත්තරේ අපි ලියලිමු. y සමානයි kට අගයක් නැහැ එතකොට k ගේ අගය බිඳුවයි. කලින් එකේ 4 තියෙනවා දැන් එකේ තියෙන්නේ k වෙනුවට බිඳුව. එhmenan බිඳුව ලියලා වැඩක් නැහැ. උපරිමයක් සහිතින්ද ඍණ x දැන් අපිට ඇඳලා දීපු ප්‍රස්ථාරයේ ඍණ 1 වරහණ ඇතුලේ තියෙන ධන 1 විදිහට. එහෙනම් අපි අඳින්න තියෙන ප්‍රස්ථාරයේ ඍණ 2 වරහණ ඇතුලට දාන්න ඕනේ ධන 2 විදිහට. හතරවෙනි ප්‍රශ්නේ මම මූල ලිව්ව වැරදි. x අක්ෂයේ කැපෙන තැන් දෙකදී තමයි මූල තියෙන්නේ. x අක්ෂයේ මේකේ කැපෙන්නේ මෙන්න මෙතනදී ඍණ 3 දී සහ මෙන්න මෙතන ධන 1 දී මම ඍණ 1යි කියලා තමයි ලිව්වේ. x සමානයි ඍණ 3 හෝ x සමානයි ධන 1 තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕන. අපි ඊළඟ දවසේ අලුත් ගණන් වලින් හම්බෙමු. හැමෝටම ආයුබෝවන්.